1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අද අපි කතා කරන්නේ සූදානම් අපේ දෙවෙනි වීඩියෝ ඒහපැතු. අපි අතර ඉන්නවා සම්මලක් එක. හීන දකින්න. ඒ අතරේ 14ක් දෙනා ඉන්නවා. Taman දකින හීනය හැබෑ කරගන්න ලොකු කැපකිරීමක් කරනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කලෙක ජයවර්ධන ජනාධිපතිවරයාගේ හීනය. හැබැයි ඔහු ඒ හීනය ඉවසින්නේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රගුණ කරපු දේශපාලන අභ්‍යාස ඔස්සේ සැබෑ කරගත්ත හීනය. අද අපි කතා කරන්න යන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගුණාංග පිළිබඳවවත් එහෙම නැත්නම් එහි ස්වභාවය පිළිබඳවවත් නෙවෙයි. අපි සූදානම් වෙන්නේ සාකච්ඡා කරන්න 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ ඒ ඓතිහාසික ගමන් මඟ පිළිබඳව ඉතාමත් සංක්ෂිප්ත විමසාවක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොහොමද සම්පාදනය වෙන්නේ? දේශපාලනික වශයෙන් ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ආයතනික රටාව ශක්තිමත් කිරීම, ලංකාවේ ආර්ථික මූලයන්ගෙන් උපදින ධනය ජනතාව අතර සමසේ බෙදා හැරීම, නිවහල් ධර්මිෂ්ඨ රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ මූලික පරමාර්ථය ඇතිව නිර්මාණය කරන්න යෙදුණු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙරට සාම්ප්‍රදායිකව ගොඩනැගුණු පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය පරිබාහිර වීම, එහෙම නැත්නම් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක විකල්පයක් ලෙස ප්‍රංශ සහ ඇමරිකානු ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන් සහ මූලධර්ම ආදර්ශයටගෙන නිර්මාණය කරන ලබන. ලංකාවේ නිදහස ලැබීමෙන් පස්සේ මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 3ක් ක්‍රියාත්මක වෙනවා. සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපිට ලැබෙන්නේ නිදහස ලැබෙන්න කලින් වුණත් නිදහස ලැබිලා 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කොට ඒ ක්‍රියාත්මක කිරීම දක්වා 1946 සම්මත කරලා 47 සිට ක්‍රියාත්මක වුණු සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිදහසෙන් පස්සේ දීර්ඝ කාලයක් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැටියට බලාත්මක වෙනවා. ඊට පස්සේ සමගි පෙරමුණු ආණ්ඩුව විසින් සම්පාදනය කරන්න යෙදුණු 72 පළමු ජනරජ ව්‍යවස්ථාව. ඉන් අනතුරුව 1978 සිට මේ දක්වා ක්‍රියාත්මක වන 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ආකාරයට නිදහසෙන් පස්සේ ලංකාවේ ක්‍රියාත්මක වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතරින් අතිශය සංකීර්ණ මෙන්ම අතිශය වැදගත් අපි කතා බහ කළ යුතුම ආණ්ඩුක්‍රමය තමයි 1978 ආණ්ඩුක්‍රමය. ඒක ප්‍රධානම හේතුව වන්නේ මේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලංකාවේ ආණ්ඩුක්‍රමයේ ක්‍රමානුකූලව ගමන් කළේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය දිහා. හැබැයි ඒ ගමන් මඟ වෙනස් කරන්න 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමත් වෙනවා. අපි ඒ ගමන් මඟ වෙනස් වුණේ කොහොමද? එහි ස්වභාවයන් ලක්ෂණ හොඳ නරක පිළිබඳව ඉදිරි වීඩියෝවකදී සාකච්ඡා කරන්න සූදානම්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ඇති කරන්නට යෙදුණු ආණ්ඩුක්‍රම මූලධර්ම පිළිබඳ 1960 ගණන් වල සිට ජේ.ආර්. ජයවර්ධන මහත්මයා තමන්ගේ දේශපාලන මතය ප්‍රසිද්ධියේ විවිධ අවස්ථාවන් වල ඉදිරිපත් කළා. විශේෂයෙන්ම විධායක ජනාධිපති ධූරය පිළිබඳ එතුමන් තුල පැවතුණු අදහස 1966 විද්‍යාභිවර්ධන සංගමයේ 22 වෙනි සැසිවාරයේදී එතුමන් විසින් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළා. එතුමන් පෙන්වලා දෙනවා එදා එතුමන් සාකච්ඡා කරන එතුමන්ගේ ප්‍රධාන දේශනයේ මාතෘකාව වුණේ විද්‍යාව හා දේශපාලනය පිළිබඳව. එහිදී ඔව් කියනවා ඔව් පෙන්වලා දෙනවා ලංකාව නිදහසෙන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ දිනාගෙන තිබුණා. ආර්ථික නිදහස සාධනීය මට්ටමකින් ජයග්‍රහණය කරන්න නැත්නම් ආර්ථික ප්‍රතිලාභ ඔස්සේ ලංකාව සංවර්ධනයේ මාවතට යොමු කරන්න අසමත් වෙලා තියෙනවා. ඒක ප්‍රධානම හේතුව තමයි ශක්තිමත් විධායක ධූරයක් නොතිබීම. ඒ නිසා එතුමන් ලංකාවේ එවකට පැවතුණු
පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය පිළිබඳව විවේචනය කරමින් පාර්ලිමේන්තුවේ පාලනයට හසු නොවන ජනතාවගේ ඍජු ඡන්දයෙන් තේරීපත් වන ශක්තිමත් විධායකයෙක් පිළිබඳ අදහස ඉදිරිපත් කරනවා. ඒ 1966 තරම් ඉතිහාසය. හැබැයි මේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ විධායක ජනාධිපති ධූරය පිළිබඳ කතාව, එහෙම නැත්නම් මේ අදහස ඇමරිකානු මූලධර්ම එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ හිබවූ ඩග්ලස් සේනානායක මහතා හා ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ බොහෝ සමකාලීන දේශපාලන සගයෙන් ප්‍රතික්ෂේප කළා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා නියෝජනය කරපු එක්සත් ජාතික පක්ෂය තුල ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ මේ නව ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ කතාබහට සංකල්පවලට එතරම් පිළිගැනීමක් හා ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉන් අනතුරුව 1970 බලයට පත්වන සමගි පෙරමුණු ආණ්ඩුව නව ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිව පිහිටුවන්නට යෙදුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සමාජිකෙක්ව ඉදිමින් ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ඉදිරිපත් කරනවා තමන්ගේ විධායක ජනාධිපති ධූරය පිළිබඳ යෝජනාව මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට. හැබැයි ඒ අවස්ථාවේදී අඩුම තරමේ තමන්ගේ පක්ෂයේ අනිකුත් සමාජිකයින්වත් මේ ජනාධිපති ධූරය පිළිබඳ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ යෝජනාව අනුමත කරන්නේ. ඒ නිසා 1972 විවස්ථා සම්පාදක මණ්ඩලයේ තුලින් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ විධායක ජනාධිපති ධූරය පිළිබඳ යෝජනාව ප්‍රතික්ෂේප වීමක් සිද්ධ වෙනවා. කොහොම හරි 1973 ඩග්ලස් සේනානායක මහත්මයාගේ අභාවයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා. ඉන් අනතුරුව ඔහු විසින් පක්ෂය මෙහෙයවනවා අලුත් වැඩපිළිවෙලක් ඔස්සේ 1977 මැතිවරණයට ඉතා ශක්තිමත්ව මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කරගනී. ඒ මැතිවරණයේ උදෙසා වන పూర్ව මැතිවරණ ප්‍රචාරණයේදී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ විධායක ජනාධිපති ධූරය පිළිබඳ අදහස ජනතාව අතරට ගෙන යන්න ජේ.ආර්. ජයවර්ධන මහත්මයා සමත් වෙනවා. අවසානයේ 1977 පැවැත් වූ ඒ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය 6/5ක බහුතර බලයක් එවකට ජාතික රාජ්‍ය සභාව තුල හිමි කරගන්න සමත් වෙනවා. 1977 ජූලි 21 වෙනි දින පැවැත් වූ මැතිවරණය ජාතික රාජ්‍ය සභාවේ ආසන 168 ආසන 140ක් ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය. සෙසු පක්ෂවලට දිනා ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ ආසන 28ක් වැනි සුළු ප්‍රමාණයක්. එතකොට ඒ අතරම වාමාංශික පක්ෂ කිසිවෙකුට ජාතික රාජ්‍ය සභාව සඳහා එක්කතු නියෝජිතයෙක් හෝ තෝරා පත් කර ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වෙන්නේ 28න් ආසන 8ක් විතරයි. ඒ වගේම තමයි එවකට ප්‍රධාන විපක්ෂය බවට පත් වෙන්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ. එන ජාතික රාජ්‍ය සභාවේ ආසන 168න් ආසන 140ක්ම ජයග්‍රහණය කරමින් එක්සත් ජාතික පක්ෂය ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයක් ලබනවා. ඒ වගේම තමයි මේ මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ හිතේ අර හීනේ තියෙනවා. මොකක්ද? විධායක ජනාධිපති ධූරය පිළිබඳ අදහස. එතුමන් ලංකාවේ විධායක ජනාධිපති ධූරය ස්ථාපිත කිරීමට අදාළ ප්‍රතිසංස්කරණ මාලාව පියවර 2කින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එහි පළවෙනි පියවර හැටියට 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් විධායක බලතල සහිත ජනාධිපති ධූරය පිහිට කරනවා. දෙවැනි පියවර හැටියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වුණේ විධායක ජනාධිපති ධූරයට ගැළපෙන පරිදි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. එහි පළවෙනි පියවර ඔහු
ක්‍රියාත්මක කරන්නේ මාස 2ක් වැනි කෙටි කාලයක් තුල. 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට දෙවන සංශෝධනය ගෙනෙන්නේ විධායක බලතල සහිත ජනාධිපති ධූරය හඳුන්වා දෙනවා. ඔබ දන්නවා 72 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ලංකාවේ ආණ්ඩු ක්‍රමය පාර්ලිමේන්තු එහෙම නැත්නම් කැබිනට් සම්ප්‍රදාය මත ගොඩනැගුණු සහ ක්‍රියාත්මක වුණු ආණ්ඩු ක්‍රමය. ජාතික රාජ්‍ය සභාව තමයි බලයේ කුල්පද නැත්නම් සියලු බලය කේන්ද්‍රගත වෙලා තිබුණේ ජාතික රාජ්‍ය සභාවට. ජාතික රාජ්‍ය සභාව ව්‍යවස්ථාදායක කටයුතු කරනවා වගේම අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ පාලනය කරමින් විධායක කටයුතු අධිකරණ සඳහා ආයතන සඳහා බලතල පවරා දෙමින් අධිකරණ බලතල ක්‍රියාත්මක කරනවා. කෙසේ වෙතත් මේ දෙවන සංශෝධනය හරහා එවකට ජනරජයේ ජාතික රාජ්‍ය සභාව සහ ජනාධිපතිවරයා උත්තරීතර තත්ත්වයකට ගෙනෙනවා. එහෙම 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආපු සංශෝධනය ඔස්සේ විධායක ජනාධිපති ධූරයක් හඳුන්වා දෙනවා. මේ කටයුත්ත බොහොම කෙටි කාලයක් තුල සිද්ධ වෙච්ච ක්‍රියාවලිය. අපි බලමු ඒ ක්‍රියාවලිය සිද්ධ වුණේ කොහොමද කියලා. 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මේ විධායක බලතල සහිත ජනාධිපති ධූරය හඳුන්වා දීමට අදාළ සංශෝධනයේ ගේන්නේ හදිසි 50 කිතුම් පතක් අක්කා. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ජාතික රාජ්‍ය සභාවට යම් 50 කිතුම් පතක් ඉදිරිපත් කරන්න කලින් ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන්ගේ අවධානය සඳහා 50 කිතුම් පත ඉදිරිපත් කරනවා. එහෙම දෙයක් මෙතන සිද්ධ වුණේ නැහැ. අමාත්‍ය මණ්ඩලයකට පමණයි මේ 50 කිතුම් පත ඉදිරිපත් කරන්නේ. ගැසට් පත්‍රයේ පළවන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ අවධානය යොමු වෙන්නේ නැහැ. කොහොම හරි මේක හදිසි 50 කිතුම් පතක් නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ අවධානයටත් යොමු වෙනවා. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයටත් මේ 50 කිතුම් පත පිළිබඳව සලකා බලන්න ලැබෙන්නේ පැය 24ක් වැනි කෙටි කාලයක්. මේ පැය 24ක් වැනි කෙටි කාලයක් තුලදී මේ 50 කිතුම් පත පිළිබඳව සලකා බලන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීරණය කරනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් මේ 50 කිතුම් පතේ අන්තර්ගත වෙලා නැහැ. අවසානයේ මේ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් විධායක බලතල සහිත ජනාධිපති ධූරය පිළිබඳ 50 කෙටුම් පත ජාතික රාජ්‍ය සභාවට මුල් වරට ඉදිරිපත් කරනවා 1977 සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා. හැබැයි මේ 50 කෙටුම් පත ඉදිරිපත් කළ කිරීමෙන් අනතුරුව ඒක විවාදයට ගන්න අවස්ථාවක් නොදී සති දෙකකට ජාතික රාජ්‍ය සභාව කල් තියෙනවා. එතකොට මේක තරමක් විවේචනයන්ට සහ අවධානයට ලක් වෙච්ච කාරණාවක්. අතමුන් තර්ක කරා මෙහෙම සති දෙකක් කල් තිබ්බේ මේ 50 කෙටුම් පත පිළිබඳ ජනතාවට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. කෙසේ වෙතත් 1977 ඔක්තෝබර් මාසයේ 3 වෙනිදා මේ 50 කෙටුම් පත දෙවන වර කියවීම සිද්ධ වෙනවා. එහිදී ජයවර්ධන මහත්මයා දීර්ඝ අදහස් පළ කිරීමක් කරනවා. ලංකාවේ විධායක ධූරය ස්ථාවර නොවීම පිටුල ආණ්ඩු ක්‍රමය අස්ථාවර වෙනවා. ඒ හරහා රටේ ආර්ථික සංවර්ධනය ඇතිවෙනවා. ඒ පිළිබඳව ජයවර්ධන මහත්මයා 1960-64 කාලේ පාර්ලිමේන්තු අධ්‍යක්ෂ පදනම් කරගෙන තමන්ගේ කතාව ඉදිරිපත් කරනවා. කෙසේ වෙතත් අවසානයේ 1977 ඔක්තෝබර් මාසයේ 20 වෙනිදා මේ 50 කෙටුම් පත සමත්. හැබැයි විධායක ජනාධිපති ධූරයේ ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනය හැටියට සටහන් වුණේ 1978 පෙබරවාරි මාසයේ 4 වෙනිදා. ඒ වගේම තමයි 1977 මේ ඔක්තෝබර් මාසයේ 20 වෙනිදා තවත් යෝජනාවක් සම්මත කරගන්න. ඒ තමයි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළ ජාතික රාජ්‍ය සභාවේ සමාජිකයින් ඇතුළත් කරමින් කාරක සභාවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට බලය ලබා දෙනවා. ඔන්න ඔය විදිහට තමයි 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විධායක බලතල සහිත ජනාධිපති ධූරය හඳුන්වා දීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. 1978 පෙබරවාරි මාසයේ 4 වෙනිදා ඉඳලා
1972 ආණ්ඩු ක්‍රමයට අදාළව විධායක ජනාධිපතිතුමේ බලාපොරොත්තු වෙනවා. කතානායකවරයා 1977 නොවැම්බර් මාසයේ 3 වෙනිදා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට අදාළ විශේෂ කාරක සභාව ගන්නවා. හැබැයි මේ යෝජනාවෙම සඳහන් වුණා ජාතික රාජ්‍ය සභාව නියෝජනය කරන සමාජිකයින්ගෙන් තමයි මේ කාරක සභාව සම්පූර්ණ වෙන්නේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් ජේ.ආර්. ජයවර්ධන මහත්මයා, ආර්. ප්‍රේමදාස, අතුලත් මුදලි, ගාමිණී දිසානායක, රොනීල් මැල්, කේ.එම්. දේවනායක, එම්.එච්.එම්. නයින මරික්කාර යන අයත්, සිරිමාව බණ්ඩාරනායක, මෛත්‍රීපාල සේනානායක යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජනය කරමින් එස් පොණ්ඩවර මහත්මයා මේ කාර්ය සභාවේ සමාජිකත්වය ගන්නවා. හැබැයි මේ කාර්ය සභාව තුළ කිසිදු වාමාංශික නියෝජිතේ නියෝජනය කරන්නේ ප්‍රධානම හේතුව තමයි ජාතික රාජ්‍ය සභාව තුළ 1977 මැතිවරණයේදී කිසිදු වාමාංශික නියෝජනයක් හිමි නොවීම, නියෝජනය නොකිරීම පිට ප්‍රධානම හේතුව. ඒ වගේම තමයි එවකට විපක්ෂය වුණු එක්සත් විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ කිසිදු නියෝජිතේ මේ විධායක කාර්ය සභාව නියෝජනය කළේ ඊට ප්‍රධාන හේතුව තමයි ඔවුන් මේ කාර්ය සභාව සහ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට විරෝධය පළ කිරීම. කෙසේ වෙතත් බොහෝ දෙනා මේ කාර්ය සභාව පිළිබඳ විවේචන එල්ල කරනවා. ඊට ප්‍රධානම හේතුව තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් පිළිබඳ ප්‍රාමාණික දැනුම සහිත තැනැත්තන් මේ කාර්ය සභාව නියෝජනය නොකළාය කියන අදහස. කෙසේ වෙතත් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේ අවසාන කාලවකවානුව තුළ විශේෂඥයෙකු හැටියට නිව් බ්‍රින්ස්වික් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙකු වූ ඒ.ජේ. විල්සන් මහත්මයා මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. නමුත් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සහ කෙටුම්පත් කිරීමේ අවසන් කාලවකවානුව තුළ තමයි එතුමන් මේ ක්‍රියාවලියත් එක්ක එකතු වෙන්නේ. ඊට අමතරව නීති විශාරදයන් හැටියට විශේෂඥතා දැනුම ලබා ගැනීමට අවශ්‍ය නිසා මේ කාරක සභාව තවත් පුද්ගලයන් 3 දෙනෙක්ව දායක කරගන්නවා. ඒ තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ හිටපු විනිශ්චයකාරවරයෙකු වූ ආචාර්ය ජේ.ඒල්. කුරේ මහතා, ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු වූ එස්. ෂණ්මුගනාථන් මහතා, එවකට ප්‍රකට තරුණ නීති විශාරදයෙකු වූ මාර්ක් ප්‍රනාන්දු මේ කාර්ය සභාව තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරා. ඔවුන් විසින් සකස් කරන ප්‍රශ්න ආණ්ඩු ක්‍රමය ප්‍රතිසංස්කරණයට නව ආණ්ඩු ක්‍රමයකට ගමන් කරන්න අවශ්‍ය කරන මූලික අදහස් ලබා ගැනීමට අදාළව සකස් කරන ප්‍රශ්නවල ඉදිරිපත් කරන ප්‍රසිද්ධිය. විවිධ කණ්ඩායම් වලට ආරාධනා කරනවා තමන්ගේ අදහස් ඒ ඔස්සේ ඉදිරිපත් කරන්න. එහෙම ඉදිරිපත් වුණු අදහස්, ලිඛිත අදහස් සලකා බැලීමේ අනතුරුව ඒ අතර වඩාත් සලකා බැලිය යුතුයි හැඟෙන අදහස් ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ කණ්ඩායම් සහ ස්වාධීන පුද්ගලයන්ට මේ කාර්ය සභාව ඉදිරියේ සාක්ෂි දීම සඳහා ආරාධනා කරනවා. ඇතමුන් ආරාධනාව පිළිගන්නවා, ඇතමුන් ප්‍රතික්ෂේප කරනවා. කෙසේ වෙතත් අවසානයේ ඒ සියලු කරුණු කාරණා සලකා බලලා මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කාර්යය ඉදිරියට පවත්වනවා. හැබැයි ඔය අතරතුර තවත් එක් විශේෂිත සිද්ධියක් වෙනවා. ඒ තමයි මේ කාර්ය සභාව නියෝජනය කරපු සිරිමාව බණ්ඩාරනායක සහ මෛත්‍රීපාල සේනානායක යන අය නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් මේ දෙදෙනා මේ කාර්ය සභාවෙන් අයින් වෙනවා, ඉවත් වෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට ඒ පිළිබඳව ලිඛිතව දානවා. ඒකට හේතුව තමයි මේ කාර්ය සභාව අවසානයේදී තීරණය කරනවා 72 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා වෙනුවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව. එතකොට සිරිමාව බණ්ඩාරනායක මැතිණිය සහ මෛත්‍රීපාල සේනානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කළ නියෝජිතින් දෙන්නෙක් දන්වා සිටිනවා. 72 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළව තමන් පක්ෂපාතී වන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සම්බන්ධ එකගතාවයක් දක්වන්නේ නැහැ. හැබැයි මේ ඉවත් වීම සිද්ධ වෙන්නේ
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට අදාළ ක්‍රියාවලිය දීර්ඝ කාලයක් ගත වුණාට පස්සේ මේ නිසා ඇතැම් විචාරකයන් මේ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ සහ මෛත්‍රීපාල සේනානායක මහතාගේ ඉවත් වීම විවේචනය කරනවා. හේතුව තමයි ඔවුන්ට දැනුමක් අවබෝධයක් තියෙන්න ඕන මේ කාරක සභාව ක්‍රියාත්මක වන මුල් කාලයේ පටන් කාරක සභාවේ පලනවා. ඉතින් ඒ නිසා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය සහ මේ මෛත්‍රීපාල සේනානායක මහතා මේ කාරක සභාවෙන් ඉවත් වීම සිද්ධ වෙනවා. ඔවුන් විවේචනය කරනවා මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සහ ඊට ඇතුළත් කරන්නට යන ප්‍රතිපත්ති පිළිබඳව. ඒ වගේම තමයි ජාතික රාජ්‍ය සභාව නියෝජනය නොකළ ඉන් පිටත වාමාංශික පක්ෂ විශේෂයෙන්ම ශ්‍රී ලංකා කමියුනිස්ට් පක්ෂය ඒ වගේම තමයි සමාජ පක්ෂය මේ පක්ෂවල වාමාංශික නායකයෝ එන්.එම්. පෙරේරා කොල්වින් ආර්.ඩී. සිල්වා වැනි වාමාංශික නායකයින් මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති ධූරයේ පිළිබඳව විවේචන එල්ල කරනවා. සතිපතා පළවන සිය පුවත්පත්වල විශේෂ ලිපි පළ කරමින් තමන්ගේ විවේචනයන් සහ තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි මේ කාර්ය සභාව තුල නියෝජනය කරපු ස්පොන්ඩමන් මහත්මයා ඇතැම් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් ප්‍රතිපාදන පිළිබඳ දැඩි විවේචනයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න යෝජනා වෙනවා මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ. එහිදී එක් මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත් වෙන්න අවශ්‍ය කරන අවම කෝටාව හැටියට ප්‍රකාශිත ඡන්ද වලින් 8න් එකක් ලබා ගත යුතු යැයි දක්වා තිබී දැඩි විවේචනයකට ලක් වෙනවා ස්පොන්ඩමන් මහත්මයා. ඒ වගේම තමයි මේ කාරක සභාව නියෝජනය නොකළ එවකට ජාතික රාජ්‍ය සභාවේ ප්‍රධාන විපක්ෂයේ වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ එහි අන්තර්ගතයේ පිළිබඳ විවේචන කරනවා. අවසානයේ එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතී සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින්ගෙන් පමණක් සැදුම්දා කාරක සභාවක් හරහා තමයි මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් වෙන්නේ ජාතික රාජ්‍ය සභාවට. ඒ නිසා බොහෝ දෙනා කියනවා මේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ අරමුණු මතම නිර්මාණය වුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බව. කෙසේ වෙතත් මේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අදාළ පනත් කෙටුම්පත පළමුවට ජාතික රාජ්‍ය සභාව ඉදිරිපත් වෙන්නේ 1978 ජූලි මාසයේ 25 වෙනිදා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදු වෙනවා. 1978 අගෝස්තු මාසයේ දෙවන. අගෝස්තු 2, 3, 7, 8 යන දින 4 පුරා පැවති විවාදයෙන් අනතුරුව දෙවන වර ඡන්ද විමසීම සිදු කරනවා. එහිදී මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට පක්ෂව ඡන්ද 137ක් ලැබෙනවා. විරුද්ධව ඉදිරිපත් වන්නේ ඡන්ද 5ක් පමණයි. ඉන් අනතුරුව 1978 අගෝස්තු මාසයේ 16 වෙනිදා අවසන් කියවීමෙන් අනතුරුව ඡන්දය ගැනීම සිදු වෙනවා. එහිදී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ඡන්ද 137ක් හිමිවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ අනෙකුත් පක්ෂ ඡන්ද ප්‍රකාශ කිරීමේ ලැබෙනවා. අවසන් මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ජනාධිපතිවරයාගේ අත්සන ලැබෙනවා. ඒ 1978 සැප්තැම්බර් මාසයේ 6 1978 සැප්තැම්බර් මාසයේ 7 වෙනිදා සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පළාත්මක වෙනවා. එහෙනම් 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැප්තැම්බර් 7 වෙනිදා ඉඳලා මේ දක්වා අපේ රටේ ප්‍රධානම නීති මූලාශ්‍රය හැටියට පළාත්මක වෙනවා. අපේ රටේ මූලික නීති. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මේ දක්වා සංශෝධන 19ක් එක්කාසු වෙනවා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනීමේ මූලික පරමාර්ථ පිළිබඳව අපි සූදානම් ඊළඟ වීඩියෝදී ඔබත් එක්ක සාකච්ඡා කරමු. දේශපාලන විද්‍යාව විෂයක් හැටියට හදාරන ඔබ දේශපාලනය ගැන උනන්දු වන ඔබ එක්වාසු වන්න අපිට සමග දේශපාලන දැනුම දේශපාලන විද්‍යාත්මක දැනුම බෙදා හදාගන්න. ඔබට ජය.